समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखधं धम्मस्सवन कालो अयं वदन्ता धम्मस्सवन कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පොනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාපි නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යම්ති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, අදත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළු මහත් ලෝකයටම sannivedanaya කිරීම සඳහා තමන්ගේ පින්වන්ත දායකත්වය ලබා දෙන්නේ මාතර උයන්මත්ත ධර්මරත්න මාවත අංක 95 නිවසේ පදිංචි ආදරණීය දූ දරුවන් විසින් ඒ සියලුම දෙනාට මේ වෙලාවේදී අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් තථාගත දේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හැම දිනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා මුලින්ම අපි ආශිර්වාදය කරන්න කැමැතියි. පින්වත්නි, අදත් මේ දේශනාව සිදු කිරීමේදී ඔබ අප සිළු දෙනාම දන්නා පරිදි පසුගිය දින කීපයකට පමණදී ශ්‍රී ලාංකිකයෙක් පාකිස්තානයේදී ඝාතනයට ලක්වීම සිදු වුණා. ලංකාවේ උත්පත්තිය ලැබපු ඒ වගේම උපාධිධරයෙක් විදිහට කටයුතු කරපු විශේෂයෙන් තමන්ගේ වෘත්තිය සඳහා රැකියාව සඳහා පාකිස්තානයේ සේවය කිරීමේදී ඒ පාකිස්තාන අන්තවාදී ආගමික අන්තවාදීන් විසින් අමානුෂික ලෙස පහර දීලා ඝාතනය කරලා පිච්චීමට ලක් වූ ශ්‍රී ලාංකිකෙක් වූ ප්‍රියන්ත මහත්මයාට net ශ්‍රාවක පින්වත් පිරිස වෙනුවෙන් විශේෂයෙන් net FM කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපි එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක්ම නෙමෙයි, ඒ පවුලේ ජීවත් වන හැම දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරන්නෙත් ආශිර්වාදේ කරන්නෙත් විශේෂයෙන් ඔබේ මානසික සුවය ඇති වේවා. ඔබේ හදවත කම්පනයකට පත් වෙලා තිබෙනවා නම් ඒ කම්පනය නැති කරගන්නට තුම් ධර්ම මාර්ගයේම ඔබේ ජීවිතයට පිහිටක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමාගේ ජීවිතය අභාවයට පත් වීම අප බොහෝ වෙලාවට අපි සමාජ මාධ්‍ය තුලින් වෙනත් මාධ්‍ය හරහා එතුමාගේ ඝාතනීය සිදුවන ආකාරය, පිළිස්සීමට ලක්වන ආකාරය, සිය ගණනක් මිනිස්සු ඒක රාශි වෙලා පහර දෙන ස්වභාවය අපි දැක්කා. ඒවා දකින්නකොට කාගෙත් හදවතට විශාල දුකක්, වේදනාවක්, කනගාටුවක් ඇති වෙනවා. සංසාරය තුල තියෙන ස්වභාවය, මේ අනවතර සංසාරයේ තුල අපි විවිධාත්ම භාවවල උත්පත්තිය ලැබලා මේ සංසාර ගමන අපි එන විට අපට අපේ ජීවිතේට මෙවැනි දේවල් අහන්ට දකින්ට සමහර වෙලාවට ඔබට ඔබේ ජීවිතේට අත් විඳින්ට සිදුවන කාරණාවන් බව මේ වෙලාවේදී අපි සිහිපත් කළ යුතු වෙනවා.
අපි හැම කෙනෙක්ම මේ ජීවිතය තුළ සිද්ධ කරන්නේ අතීත කර්මයන් ගෙවෙන එක. මේ අතීත කර්මයන් ගෙවන ගමන් අපි ඊළඟ භවයටත් මේ කර්මයන් රැස් කිරීම විශේෂයෙන් සිදු කරනවා. එනිසා අපිට මේ සංසාර ගමන නිවාලන්නට, මේ සසර නිවාලන්නට ඔබටත් මටත් හැකියාවක් තිබෙනවා නම් ඒ හැකියාව තිබෙන තැන තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණු ධර්ම මාර්ගය අපේ ජීවිතය තුළ වඩාත් ජීවිතයට තදින්ම ගලපා ගන්න අවශ්‍යතාව තිබීම. ඔබ දන්නවා ඒ ප්‍රියන්ත මහත්මයාගේ ඝාතනය සිදුවන අවස්ථාවේදී ඒ පිරිස බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතය තුළ හිතපු දෙයක් තියෙනවා. විශේෂයෙන් අපි සඳහන් කරන්නේම එවැනි පිරිස මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන පිරිසක් විදියට. මරණින් පස්සේ නැවත උත්පත්තියක් නැහැ. පින්පව් කියා දෙයක් ඇත්තේ නැහැ. පින්වලත් පවුලත් විපාකයක් නැහැ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නිවන කියලා දෙයක් ඇත්තේ නැහැ. අඩුම තරමින් මේ කරන හැම ක්‍රියාවකම ඵල විපාකයක් නෑයයි කියලා කියන මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික අදහස. ඒක පින්වත්නි පාකිස්තානයේ වෙන්න පුළුවන්, වෙනත් රටක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවෙත් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලට Tamanගේ සිත නැඹුරු වුණොත් ඒ නැඹුරු වෙලාවේ ඉඳලාම යාගේ සිත ක්‍රියාත්මක කරන්නේ වැරදි ආකාරයකටමයි. මේ මිත්‍යා දෘෂ්ටික අදහසක් පිළිගැනීම සඳහා බලපාන කාරණාවන් දෙකක් තිබෙනවා. එකක් තමයි මේ මිත්‍යා දෘෂ්ටික අදහස අපි ගන්න ආකාරයේ වැරදි වීම. එපමණක්ම නෙමෙයි ඒ අදහසක් Tamanගේ මනස තුළ ඇති කරගත්තට පස්සේ ඒ සත්‍යයයි කියලා තීරණය කරනවා. මේ පාකිස්තානු ජාතිකයන් මේ ආගමික අන්තවාදීන් හිතපු කාරණාව තමයි දෙවියන් වහන්සේ තමයි එකම කෙනා ලෝකයේ තුල සිටින්නේ. ඒ නිසා දෙවියන් වහන්සේට එරෙහිව වචනයක් ප්‍රකාශ කරන්න බෑ. වෙනත් ඇදහිීමක් සිද්ධ කරන්න බෑ. මේ කියන මිත්‍යා දෘෂ්ටික අදහසේ ජීවත් වෙන විට එය වුන් හිතන්නේම එය සත්‍ය කාරණාවක් කියලා. ඒ නිසා සත්‍යයයි කියලා තීරණය කරන කාරණාව නිසාම ඒ වෙනත් බලවේගයකට වෙනත් දෙයකට නැගිටින ඉඩක් ඇත්තේ නැහැ. පින්වත්නි බලන්න මොනතරම් මිත්‍යා දෘෂ්ටික අදහසක්. ලංකාවෙත් සමහර වෙලාවට ඔබට පේනවා විවිධ පුජ්‍යලයන්, විශේෂයෙන් බෞද්ධ නාමයෙන් පෙනී සිටින පුජ්‍යලයන් මේ මිත්‍යා දෘෂ්ටික අදහස් හරියට මේ සමාජය තුළ වපුරනවා. සාමාන්‍ය මිනිසුන්ට ගැරහීම් සිද්ධ කරනවා. භික්ෂුන් වහන්සේලාට ගැරහීම් සිද්ධ කරනවා. විශේෂයෙන් දන් පැන් දෙන කටයුතු වලට, වඳින පුදන කටයුතු වලට, පන්සල් වලට යන්නේවට මේ හැම දෙයකටම ගැරහීමක් සිද්ධ කරනවා. මේ සියලු දෙනාම කියන කාරණාවක් තමයි විශේෂයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේව දේශනා කළා නෑ. බුද්ධ දර්ශනී හරියට ඉගෙන ගත්තා නම් ඔව කරන්නේ නැහැ යයි කියලා. මේ කියන සියලුම අදහස් පින්වත්නි මිත්‍යා දෘෂ්ටික අදහස් විදියට අපි පිළිගත යුතු වෙනවා. ඒ නිසා අපි අපේ දේවල් අපිම නැති කරගන්න අවස්ථාවන් තිබෙනවා. අපේ සංස්කෘතික වටිනාකම් සමහර වෙලාවට අපිම නැති කරගන්න අවස්ථාවන් තිබෙනවා. මේ ආගම විනාශ කිරීම සඳහා, විශේෂයෙන් අපේ බෞද්ධ ආගම විනාශ කිරීම සඳහා කාලින් කාලයට විවිධ බලවේග මතුවෙනවා. මේ බොහෝ දේවල් වලට ඔබ බෞද්ධයන් විදිහට හොඳට තේරුම් ගන්නට මේ බොහෝ දේවල් වලට විදේශ රටවල් වලින් මුදල් හදන්න ලැබෙනවා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාත් මේ භික්ෂුන් වහන්සේලාගේ ස්වરૂපයකින්ම ඒ ස්වභාවයකින්ම යුක්තව ජීවත් වෙනවා. එයත් Tamanගේ මේ චීවරයක් දරාගෙන මේ බුද්ධ ශාසනය කටයුතු කරනවායි කියලා සඳහන් කරමින් විශාල විනාශයක් සම්බුද්ධ ශාසනය තුළ සිද්ධ කරනවා. බෞද්ධයන් විදියට අපි හොඳට මේ දේවල් අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. මත ගැටුම් අවශ්‍ය නැහැ. පුජ්‍යල ගැටුම් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ නියම ධර්ම මාර්ගය තෝරා බේරා ගැනීම. එනිසා අපි net ශ්‍රාවක පින්වත් ඔබ සිළු දෙනාටම මේ වසර ගණනාවක් තිස්සේම අපි සිද්ධ කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඔබ සමීප කරවීම. මේ ධර්මයට ඔබේ ජීවිතේ සමීප කරගත්තට පස්සේ ඒ ධර්ම රසය ඔබට ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. ඒ ධර්මයේ රසය ඇති කරගත්තට පස්සේ
ඒ ධර්ම රසයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනා මේ රසය හොයාගෙන පින්වත්නි යනවා. සබ්බ දානං ධම්ම දානං චිනාති කියන වචනය පින්වත් ඔබ හැම දිනාටම ඊ타මත්ම හොඳින් හුරු පුරුදු වචනයක්. තවතිසා දිවි ලෝකයේ ජීවත් වෙච්ච දෙවියන් ප්‍රශ්න හතරක් ඔවුන් තුළ ඇති කරගත්තා. ඒ ප්‍රශ්න හතර තමයි දානයන් අතර වඩාත් ශ්‍රේෂ්ඨම දානය කුමක්ද? රසයන් අතර කවර රසයක් ශ්‍රේෂ්ඨ වෙනවාද? ඇලීම් අතර කවර ඇලීමක් උසස් වෙනවාද? තෘෂ්ණාව ඡය කිරීම කුමක් මගින් ශ්‍රේෂ්ඨ වෙනවාද? මේ ප්‍රශ්න හතරට පින්වත්නි හරි අපූර්ව උත්තර ලැබෙනවා. සියලුම දාන අතරින් ධර්ම දානය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා දෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුණා. සියලුම රස අතරින් ධර්ම රසය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සියලුම ඇලීම් අතරින් ධර්ම රසය තමයි වඩාත් ශ්‍රේෂ්ඨ වෙන්නේ. තෘෂ්ණාව ශ්‍රේ කිරීම එහෙම නැත්නම් තෘෂ්ණාව නැති කිරීම නම් රහත් ත්වයටපත් වීම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඔබට පේන්නේ ඇති මේ ලෝකයේ තුල මොනතරම් රසයක් තිබුණත් ඒ රසයන් අතරින් රසය තමයි හොඳම රසය තමයි ධර්ම රසය කියන එක. සියලුම දාන අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වෙනවා. සියලුම රසයන් අතරින් ධර්ම රසය ශ්‍රේෂ්ඨ වෙනවා. පින්වත්නි අයි එහෙම කියන්නේ? එහෙම කියන්න කාරණාවක් තිබෙනවා. මේ ධර්මයේ හොඳට දන්නා පිරිස, ධර්මයට ලං වෙච්ච පිරිස, ධර්ම මාර්ගය තුළ ගමන් කරන පිරිස, දන්පින් කටයුතු බොහෝ සෙයින් තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරගත්ත පිරිස, ඒ ඇත්තු දන්නවා තමන්ගේ ජීවිතය තුළ මේ ධර්මයේ තුළ තියෙන වටිනාකම රසය කුමක්ද කියලා කියන එක. එකිනෙකාට තමන්ගේ ජීවිතය තුළ ඇතිවෙන මේ රසයේ ස්වභාවය මේක වචනින් සමහර වෙලාවට විස්තර කරන්න බෑ. කිසියම් මිනිහෙක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙච්ච මිනිහයාට යට විශාල මිල මුදලක් තමන්ගේ අතට හම්බ වෙනවා. මේ මිල මුදලක් ලැබුණාට පස්සේ යාට කියනවා මෙන්න මේ විශාල මසුරන් පොදියක් තිබෙනවා. මේ මසුරන් පොදිය ඔබ පරිස්සමින් මේ කැලින් එහා පැත්තට ගෙනියන්න. කැලින් එහා පැත්තට ගෙනහිල්ලා පරිස්සමට අහවල් තැන තැම්පත් කරන්න කියලා කියනවා. මේ විශාල මසුරන් පොදියක් කෙනෙකුගේ අතට ලැබුණාට පස්සේ ඒ රැගෙන යන මිනිස්සයා ඒ කැලේ මැදින් ගමන් කරන්නේ බොහෝම පරිස්සමින්. ඒ විතරක් නෙමෙයි Tamanගේ හිතෙහි කිසිම නිදහසක් ඇත්තේ නැහැ. හැබැයි මේ මසුරන් පොදිය ඒ අදාළ තැනට අරන් ගිහිල්ලා එතන තැම්පත් කළාට පස්සේ ඔහුගේ හිතට ලොකු නිදහසක් ලැබෙනවා. හැබැයි මේ නිදහස තවත් කෙනෙකුට කිව්වට ඒක තේරුම් ගන්න බෑ. දැඩි ලෙස රෝගාතුර තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක් Tamanගේ ජීවිතයේ තුළ ඒ රෝගකාරක තත්ත්වයේ සුවපත් වුණාට පස්සේ අපි කොච්චර කිව්වත් දැන් මම සනීප වෙලා ඉන්නේ කියලා ඒ සනීප භාවය ඔබට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේක මානසික සුවයක්. ධර්මයේ කියලා කියන්නේ රසයන් අතරින් උතුම් රසය ධර්ම රසය කියලා සඳහන් කරපුවාම ඒ රසය ඔබේ මනසට දැනෙනවයයි කියලා කියන්නේ ඒක මානසික වශයෙන් ලැබෙන ලොකු සුවයක්. ඒ මානසික සුවය ඔබේ ජීවිතයේ තුළ බොහෝ දෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න කියපු කාරණාව තමයි තෘෂ්ණාව ඡය කරන්න කියන කාරණාව. ඔබටම මගේ දේශනාව පසුගිය සතියේදී මේ ශ්‍රවණය කරපු පිරිසට සමහර ඇත්තන්ට මේක මතක ඇති. නමුත් අද මම නැවත වතාවක් මා පෙර පරිදි ඔබට සඳහන් කළ ආකාරයකටම අද මේ ධර්ම කාරණාව තවත් ඔබට මම විස්තර කරලා දෙන්න කැමැතියි. පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයකට බුද්ධ භාෂිතේ විකෘති නොකර තමන්ගේ ප්‍රඥාවට ගැළපෙන ආකාරයකට එය විග්‍රහ කරන්නට හැකියාවක් තිබෙනවා. කිසියම් කෙනෙක් කියනවා නම් මේ විදියට තමන්ගේ ජීවිතයේ තුල මමයි මේ ධර්මය අවබෝධ කරගෙන තිබෙන්නේ මට විතරයි මේ වැටහෙන්නේ අනිත් කිසි කෙනෙකුට වැටහෙන්නේ නැයයි කියලා කිසියම් කෙනෙක් කියනවා නම් යා එක්තරා ආකාරයකට මමත්වයට පත්වෙච්චි මුලාවිත පත්වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු තමන්ගේ ධර්මයේ විග්‍රහ කිරීමේදී දැනගත යුතු කාරණාව වන්නේ තමන්ට මේ වැටහෙන ස්වභාවය එය වඩාත් හොඳින් මනවින් sannivedana කිරීම එහෙම නැත්නම් කියලා දීම. ඒ නිසා පින්වත්නි යම් නගරයකට යනවා නම් ඒ නගරයට ඇතුල් වීමේදී විවිධ පාරවල් තිබෙනවා.
කොළඹ නගරයට ඇතුල් වෙනකොට විවිධ පළාත් තුලින් විවිධ නගරවලට ඇවිල්ලා ඒ හරහා ඇතුල් වෙනවා වගේ නිවනට යන්නට අපිට හොඳ මාර්ග ගණනාවක් තිබෙනවා. හැබැයි කොයි මාර්ගයෙන් ගියත් එකම ධර්ම මාර්ගයේ තමයි. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන කාරණාව. ඒ නිසා ඔබ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා මේ ධර්මයේ විග්‍රහ කිරීමේදී ඒ ධර්ම විග්‍රහය තුළ තිබෙනා වූ ක්‍රමය කුමක්ද කියන එක. ඒ රසය කුමක්ද කියලා කියන එක ඔබ මනවින් ඔබේ ජීවිතයට ළඟා කරගත යුතු වෙනවා. පින්වත්නි මම පසුගිය සතියේදී මම සඳහන් කරපු ප්‍රශ්න 4ක් පිළිබඳව අපේ පින්වත් පිරිසට මතක ඇති. ඒ නිසා අද ධර්මයේ අලුතෙන් ශ්‍රවණය කරන ඔබටත් මේ සඳහා මේ කාරණාව සිහිපත් කරමින්ම මම මේ ධර්මයේ විග්‍රහ කරන්න කැමැතියි. බලන්න ලෝකයේ තුල තිබෙන ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් මතුවුණාට පස්සේ ඒ ප්‍රශ්නයක් ගැටලුවක් විසඳන ක්‍රමවේදයක් තිබෙනවා. අපි දන්නවා මේ ධර්මය ශ්‍රවණය කරන දැනුගත් පිරිස බොහෝ සෙයින් සිටිනවා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සිටිනවා. විදේශ රටවල පිරිසක් සිටිනවා. මේ කොයි කවුරුත් දන්නවා දැනුගත්කම් තියෙන පිරිස ලෝකයේ විවිධ පරීක්ෂණයන් කරනවා. විද්‍යාත්මක පරීක්ෂණයන් කරනවා. මේ පරීක්ෂණ කිරීමේදී ඒ පරීක්ෂණයන්ට ඒ දත්ත සහ නිකුත් දේවල් විග්‍රහ කරගන්නා ක්‍රමයක් තියෙනවා. අපි ඒකට සඳහන් කරන වචනය තමයි ක්‍රමවේදී කියලා වචනේ පාවිච්චි කරනවා. මූලික වශයෙන් මේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒ ප්‍රශ්නයක් ගැටලුවක් ඒ ඇතිවෙන ස්වභාවය කුමක්ද කියලා කියන එක හඳුනාගෙන ඒ ගැටලුව හඳුනාගෙන ස්වභාවය හඳුනාගෙන ඒ විසඳන්න ඕන මාර්ගය කුමක්ද කියලා කියන එක හොයනවා. ඉන්පස්සේ අපි අවසානයේදී ප්‍රතිඵල සහ නිගමන ඉදිරිපත් කරනවා. ඒ වගේ තමයි අපේ අම්මලාට වුණත් මේ කියන කාරණාවන් ඔබ ලොකු දැනුගත්කමක් නැති වුණත් අපේ ජීවිතය තුළ අපේ තාත්තලාගේ අම්මලාගේ වැඩිහිටියන්ගේ ජීවිතය තුළ වුණත් මේ ඇතිවෙන ප්‍රශ්නයක් සහ ගැටලුවක් අපිට හොඳට නිසියාකාර විදියට කළමනාකරණය කරගන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම පින්වත්නි මතුවෙන්නේ ඔබේ මනස තුළමයි. වෙන කොහෙවත් මේ ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ නැහැ. මේ ලෝකේ නිර්මාණය කරන්නේ ඔබමයි, වෙන කවුරුත් මේ ලෝකේ නිර්මාණය කරන්නේ නැහැ. ඔබට ඔබේ ලෝකය නිර්මාණය කරන්නේ වෙන දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් වෙන කිසියම් කෙනෙක් නෙමෙයි. මේ ලෝකේ නිර්මාණය කරන්නේ ඔබේ මනස තුළමයි. ඔබේ මනසේ සිතුවිලි කොයිතරම් දුරට කළමනාකරණය වෙලා තිබෙනවාද, පවිත්‍ර වෙලා තිබෙනවාද, පිරිසුදු වෙලා තිබෙනවාද, නිදහස් වෙලා තිබෙනවාද, ඒ ස්වභාවයේ මතම ඔබ ඔබේ ජීවිතයේ පිළිබඳව යම් නිගමනයකට එන්න පුළුවන්. ඒ නිගමනය තමයි ඔබ අඬනවාද, වැළපෙනවාද, ශෝක කරනවාද, එහෙම නැත්නම් hina වෙලා ඉන්නවාද, එහෙම නැත්නම් බොහොම මධ්‍යස්ථ ස්වභාවයකින් ඉන්නවාද කියන කාරණාව වෙන කිසිම කෙනෙකුගේ බලවේගයක් මත සිදුවන කාරණාවක් නෙමෙයි. ඔබ ඔබේ මනස තුළ ඇති කරගන්නා වූ කාරණාවක්. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ පින්වත්නි අවධාරණය කළේ ඔබේ ස්වාමියා ඔබමයි, වෙන කිසිම කෙනෙක් නෙමෙයි. ඔබට පහනක් වෙලා ජීවත් වෙන්න අත්දීපා විහෙරත. ඔබට පහනක් වෙලා ජීවත් වෙන්න. ඔබට ආලෝකයක් වෙලා ජීවත් වෙන්න. අපි අනුන්ගේ ලෝකයන් පිළිබඳව අපි ආලෝකයක් නැති කරනවා. හැබැයි Taman අන්ධකාරයේ සිටිමින් තමන්ට පහනක් වෙලා තමන්ගේ ජීවිතය සුවපත් කරගෙන ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවා නම් ඔබ මේ ධර්මයේ තුල තිබෙනා වූ උපරිම රසය ජීවිතය තුල භුක්ති විඳා වෙනවා. පින්වත්නි බලන්ට මා සඳහන් කරපු කාරණාව ප්‍රශ්නයක් ගැටලුවක් කියලා කියන එක කාටත් පොදු වී තිබෙන කාරණාවක්. මිනිසුන්ගෙන් වෙන් වෙලා කැලේකට ගියපු අයටත් ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා. මාබට සඳහන් කරන්නන් මේ කාරණාව කුමක්ද කියලා. බලමු මේ කාරණාව මේ විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. ඔබ දන්නවා ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ ඇතිවීම සඳහා බලපාපු හේතුකුත් තිබෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නය විසඳ ගන්න ඕනයි කියලා කියන හැඟීමකුත් තිබෙනවා. ඒ ප්‍රශ්නයේ විසඳීමේ ක්‍රමවේදයකුත් තිබෙනවා. මේ කියපු කාරණා 4 ඔබ දන්නවා දැන් කුමක් සඳහාද අපි මේක සම්බන්ධ කරගන්නේ කියලා. ගැටලුවක් තිබෙනවා. ඔව්. ඇත්ත. ලෝකයේ ගැටලුවක් තිබෙනවා. මේ ගැටලුව කාටවත් මිදින්නට හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි මිදිච්චි උතුමන් වහන්සේලා නිවීමටපත් වුණා. මේ ප්‍රශ්නයක් තිබෙනවා. මේ ප්‍රශ්නේ ඇතිවීම සඳහා හේතුකුත් තිබෙනවා. ප්‍රශ්නය තමයි පින්වත්නි මේ ලෝකයේ තුල
සෑම මිනිස්සෙකුටම පොදු වෙච්ච ධර්මතාව. ඒ පොදු වෙච්ච ධර්මතාව මේ ලෝකයේ තුල ජීවත් වෙන ගිහි පැවිදි ඒ වගේම කොයි තැනක හිටියත් කොයි ස්ථානයක හිටියත් ඒ හැම දිනාටම එකසේම මූණ පාණ්ඩ සිදුවන කාරණාව. අපි ඒ එකසේම මූණ පාණ්ඩ සිදුවන කාරණාවයයි කියලා සඳහන් කළේ ගිය සතියේත් මා සඳහන් කළා. ඒ තමයි මේ දුක්ඛ සත්‍යයට ලෝකයේ තුල මිනිස්සෙක් යටපත් වීම. කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං පංච උපාදානස්කන්ධා තිස්ස වචනියං සයති ඉදං රූපු දානස්කන්ධෝ මේ ආදි වශයෙන් සඳහන් කළා. රූප වේදනා සංඥා සංඛාර විඥානං කියලා කියන මේ සියලුම දේවල් වලට අපට අපේ ජීවිතයේ තුල යටත් වීම එහෙම නැත්නම් දුක්ඛයන්ට ගොදුරු වීම මේක මහා දුකක් විදිහට සඳහන් කළා. බලන්ටේ දුක්ඛ සත්‍යය තුල විග්‍රහ කරපු කාරණාවේදී එදිනදා ජීවිතයේදී අපි හැමදාමත් අත් විඳින අත් දකින මේ කියන දුක්ඛිත ස්වභාවය අපි නිසියාකාර විදිහට විග්‍රහයකට ලක් කළොත් එහෙම අපට පේනවා මේ දුක්ඛිත ස්වභාවයෙන් කිසිම මිනිසෙකුට ගැලවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කතමංච තත් කතමං දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා පායාසාපි දුක්ඛා අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ පියයි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ අභිධර්ම පිටකෙහි විභංග ප්‍රකරණෙහි පින්වත්නි සත්‍ය විභංග සූත්‍රාන්තයේ සඳහන් කරපු කාරණාවක්. මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසයන්ට ජාතිය, ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපායාසය, අප්‍රිය සම්පයෝගිය, ප්‍රිය විප්‍රයෝගිය, කැමැති දේ නොලැබීම සහ ඒ විතරක් නෙමෙයි මුළු පංචස්කන්ධයේම දුකක් යයි කියලා කියන කාරණාව. මේ කාරණාවන් 12ක් මෙතනදී සඳහන් කළා. මේ කාරණා 12ම ඔබම කල්පනා කරන්නට ඔබට ඔබේ ජීවිතයේ තුළ ඔබ අත් විඳපු කාරණාවන්. ඒ විතරක් නෙමෙයි තාමත් ජීවිතයේ තුළ අත් විඳින කාරණාවන්. ඉදිරියටත් අපට අපේ ජීවිතයේ තුළ මේ කියන කාරණාවන්ට අපිට විඳින්න සිදු වෙනවා. පින්වත්නි, මේ සසර පුරාවටම මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුළ මේ එක අවස්ථාවක පමණක් නෙමෙයි සංසාරයේ බොහෝ ආත්ම භාවයන් තුළ මිනිසයන් Tamanගේ ජීවිතයේ තුළ මේවා අත් විඳලා තිබෙනවා. බලන්ට මිනිස්සෙක් ඉපදිච්ච දවසේ ඉඳලාම ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං මේ කියන ආකාරයකට ජීවිතයේ තුළ කොච්චරනම් දුක්ඛ දෝමනසයන්ට පත් වෙලා තිබෙනවද? ඔබම ඔබේ ජීවිතයේ තුළ කොච්චර අඬලා තියෙනවද? වැළපිලා තියෙනවද? ශෝකයට පත් වෙලා තියෙනවද? වෙහෙසට පත් වෙලා තිබෙනවද? නම්ගොත් සඳහන් කරමින් ඔබ කොච්චර ජීවිතයේ තුළ අඬලා තිබෙනවද? ජීවිතයේ සමහර වෙලාවට ප්‍රියං සහ අප්‍රියංගේ එක්වීමත් වෙන්වීමත් කියලා කියන දේ කොච්චර ඔබට ජීවිතය තුළ ලැබිලා තියෙනවද? කොච්චර අත්විඳලා තියෙනවද? කැමති දේවල් අපේ ජීවිතයේ තුළ කොච්චර නොලැබිලා තිබෙනවද? එතකොට අපිට පේනවා මේ ලෝකයේ තුළ මිනිස්සෙක් ජීවත් වෙනවා යයි කියලා කියන්නේම මෙන්න මේ කියන කාරණා වලින් නිදහස් වෙන්න මඟක් හොයන එක. අපි ඉපදෙන්න මඟක් හොයනවා. ඒ වගේම සමහර වෙලාවට ඉපදෙන්නේ නැතුව ඉන්න බොහෝ වෙලාවට මිනිස්සෙක් මඟක් හොයන්නේ නැහැ. හැබැයි ජීවිතය තුළ සමහර වෙලාවට ජරාවටපත් වෙන එක, වයසට යන එක වළක්වා ගැනීම සඳහා කොච්චරනම් වෙහෙසක් මහන්සියක් සමහර ඇත්තන් ගන්නවද? සමහර වෙලාවට අපිට පේනවා Tamanගේ ශරීරයේ සරසාලීම සඳහා කොච්චර බෙහෙත් ආදී ලබා ගන්නවද? වයසට යන එක වළක්වා ගැනීම සඳහා කොච්චර දේවල් සිද්ධ කරනවාද? Tamanගේ තිබෙනා වූ වයසක ස්වභාවයේ වළක්වා ගැනීම සඳහා මිනිස්සු දහස් ගණන් මිල මුදල් වියදම් කරනවා. වයසට යන එක සහ ඒ වගේම වයසට ගියායයි කියලා කියන එක වසන් කරන්නට මිනිස්සු කොච්චරනම් Tamanගේ ජීවිතය තුළ දේවල් සිද්ධ කරනවද? නමුත් කවදාවත් එයදී Tamanට වළක්ව ගන්න බෑ. ඒ ජරාවට යනවයයි කියලා කියන එක එහෙම නැත්නම් මිනිස්සෙක් ක්‍රමෙන් මේ පංචස්කන්ධය ඡය වීමට ලක් වෙනවයයි කියලා කියන කාරණාව ඒක වළක්වන්න බෑ පින්වත්නි. කොච්චර හිතුවත් කල්පනා කළත් ඒ වළක්වන්න බෑ. ඒතු සමහර වෙලාවට මානසික වශයෙන් වද වේදනාවන්ටපත් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි අපට අපේ ජීවිතයේ තුළ
ව්‍යාධියට පත් වෙන එක කොච්චර සිදු වෙනවද? කොච්චර ලෙඩ දුක් අපට අපේ ජීවිතය තුළ තියෙනවද? මේ ලෙඩ දුක් වලින් කිසිම කෙනෙකුට ගැලවෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. අපි කල්පනා කළේ ගිය සතියේත් ලෝකයේ තුල එහෙමනම් මිනිසු කරන්නේම මේ කවදාවත් වළක්වා ගන්න බැරි දේවල් වළක්වා ගන්න අපි ගන්නා උත්සාහයක්. ජීවිතේ හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ජීවිතය තුළ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේම අපේ ජීවිතය තුළ අපි වඩාත් කැමති දේවල් ළඟා කරගන්න. දැන් ඒකට ගැටලුවක් තිබෙනවා. මේ ගැටලුව ඔබට ඉතාමත්ම හොඳින් පැහැදිලි. ඒ ගැටලුව තමයි මේ ලෝකයේ තුල දුක්ඛ සත්‍යයට අපි සියලු දෙනාම යටත් වීම කියන එක. දුක්ඛ සත්‍යයට මේ ලෝකයේ තුල සියලු දෙනාම යටත් වීම සිදු වෙනවා නම් ඒ හරියට පින්වත්නි අපි අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. කිසියම් මිනිසෙක් Tamanගේ ජීවිතයේ තුල මේ දුක්ඛ සත්‍යයට යටත් වෙලා ජීවත් වෙනවයයි කියලා කියන ධර්මතාව තේරුම් ගන්නකොට එයා තේරුම් ගන්නට උත්සාහ කිරීමක් කරනවා. ඇයි මට මෙහිම උනේ? අපි හැම වෙලාවක් තුලදීම ප්‍රශ්නයක් නැගී යුතු වෙනවා. මේ ප්‍රශ්නේ නැගී යුතු වෙන එක තමයි ඇයි මට මෙහිම උනේ? මොකක්ද හේතුව? අනේ හේතුව කුමක්ද කියලා කියන එක හොයාගන්නම අවශ්‍ය වෙනවා. ඇයි මේ හේතුව කුමක්ද කියලා කියන එක හොයන්න අවශ්‍ය වෙන්නේ? මේ ධර්මයේ කියලා කියන්නේ හේතුඵල සම්බන්ධතාව තුළ ගොඩනැගෙන දෙයක්. ප්‍රශ්නයක් ඇති වුනහම ප්‍රශ්නේ තිබෙනවා. ඒ ප්‍රශ්නේ අතගත්තට පස්සේ ඒ ප්‍රශ්නේ තුළ තිබිච්ච හේතුව කුමක්ද කියලා හොයන්න අවශ්‍ය වෙනවා. ඔන්න බලන්න දැන් මම සඳහන් කරනවා දුක්ඛ සත්‍ය තුළ තිබෙන කාරණාවකට අදාළ වෙන කාරණාවක්. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ප්‍රායෝගික ජීවිතයේ තුළ අපි බොහෝ වෙලාවට ගෙවල් දොරවල් එක්ක ජීවත් වෙන විට විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙනවා. ඒ විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙන දේ තුළ එක ප්‍රශ්නයක් තමයි අම්මා තාත්තා සහ දූ දරුවන් අතර ඇති වෙන ප්‍රශ්නකාරී ස්වභාවය. මේක සාමාන්‍ය දෙයක් ලෝකයේ තුල තියෙන දෙයක්. ගියක් ඇතුළේ ජීවත් වෙන විට ඒ ගිය ඇතුළේ ජීවත් වෙන පිරිස අතර තියෙන විවිධ අදහස් උදහස් තියෙන පිරිස. සමහර වෙලාවට එකම අම්මගේ දරුවන් තුල පවා විවිධ ගති ගුණ ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඒ දරුවන් ලැබපු අධ්‍යාපනය, ඒ දරුවන් දැකපු වටපිටා පරිසරය පමණක් නෙමෙයි පෙර ආත්ම භාවයන් වල පවා එන ඒ කර්මය Tamanගේ ජීවිතයට බොහෝ සෙයින් බලපානවා. පින්වත්නි, එතකොට අපි හිතනද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Tamanගේ දරුවන්ට හොඳට සලකමින් ජීවත් වෙනවා. ඒ සලකමින් ජීවත් වන විට ඒ දරුවන්ට ගොඩාක් මහන්සි වෙලා ඒ අම්මා තාත්තා ඒ දරුවන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා. ජීවිතේ පුදුමාකාර විදිහේ ලොකු කැපකිරීමක් කරනවා. ඔබ මෙහෙම හිතන්න බොහොම සරල කාරණාවක් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. ගසක් තිබෙනවා. මේ ගස අඹ ගහ. මේ අඹ ගහේ පුංචි දරුවෙක්, ඒ ගෙදර ඉන්න දරුවා හැමදාමත් මේ අඹ ගහත් එක්ක බොහොම ආදරයෙන් සෙනෙහසෙන් ලිංගතු වැඩෙනවා. මේ දරුවා මේ අඹ ගහට නැගලා ඒ අතු ඉතිවල එහෙට මෙහෙට ගමන් කරලා අතුලින් පැන මේ විදිහට කටයුතු කරනකොට ගසටත් බොහොම ලිංගතුකමක් දරුවා පිළිබඳව ඇති වෙනවා. දරුවා පාසල් යනවා. දරුවා පාසල් ගිහිල්ලා එන විටත් මේ ගහ දරුවා දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ අඹ ගහේ කාලයක් යනකොට කාලෙන් කාලෙට මේ අඹ ගහේ ගෙඩි හට ගන්නවා. මේ දරුවා පාසල් ගිහිල්ලා ඇවිල්ලා මේ අඹ ගහේ තියෙන ගෙඩි කඩාගෙන කනවා. ගහ කවදාවත් දුක් විඳින්නේ නැහැ. මේ පාර විතරක් ගහේ ගෙඩි හටගත්තා කියලා ඒව කඩාගත්තයයි කියලා ඊළඟ පාර ගහේ ගෙඩි හටගන්නේ නැතුව තිබෙන්නේ නැහැ. හැම වර්ෂයකදීම අදාළ කාලයේදී මේ ගහේ ගෙඩි හට ගන්නවා. මේ විදියට මේ දරුවා බොහොම ලස්සනට ගෙඩි කාලා ජීවත් වෙනවා. තවත් ළමයා පාසලට ගිහිල්ලා ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හදාරන්න යනකොට මේ දරුවට සල්ලි අවශ්‍ය වෙනවා. මේ දරුවා කරන්නේ ගහ ළඟට ගිහිල්ලා ගහේ ගෙඩි ටික කඩා ගන්නවා. අඹ ගෙඩි ටික කඩාගෙන ඒවා විකුණ ගන්නවා. විකුණුන ඒ වගේ අවශ්‍ය කරන මිල මුදල් සොයා ගන්නවා. එහෙත් ගහ නිශ්ශබ්දයි. බොහොම සන්තෝෂෙන් සිටිනවා. කාලයක් යනකොට මේ දරුවා විවාහයටපත් වෙනවා. විවාහයටපත් වුනහම මේ ගහ ළඟට ගිහිල්ලා කියනවා මම දැන් විවාහක ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා මට අවශ්‍ය කරනවා
මගේ ගෙදර ගෘහ භාණ්ඩ සකස් කරගන්න. මට අතු ටිකක් කපා ගන්න අවශ්‍යයි. ගහ නිශ්ශබ්දයි. මෙයා ගහේ කඳන් ටික කපාගෙන යනවා. කඳන් ටික කපාගෙන ගිහිල්ලා අවශ්‍ය කරන ලීබඩු ටික සකස් කරගන්න. කාලයක් යනවා මේ ගහේ දැන් කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේ ආපෞසරයක් කියනවා මගේ ගෙදරට අවශ්‍යයි ලොකු බංකුවක් සකස් කරගන්න. ගහ කියනවා දැන් මට දෙන්න මොනවත් ඇත්තේ නැහැ මේ ගහේ. ඒ නිසා මගේ කඳ කපාගෙන යන්න කියලා කියනවා. කඳ කපාගෙන යනවා. ඔහු බංකුවක් සකස් කරගන්නවා. ඒ වෙලාවේදී අවසානයේදී කාලයක් ගියාට පස්සේ මේ ළමයා ඇවිල්ලා කියනවා මට ඔබ බලන්න අවශ්‍යයි. ගහ කියනවා දැන් ඔබට දෙන්න දෙයක් ඇත්තේ නැහැ. අන්තිම අඩිය කොටස විතරයි ඉතුරුලා තිබෙන්නේ. මේ ගහ බොහොම උපේක්ෂා සහගත විදිහට කියන්නේ ඔබට පුළුවන් නම් මේ ගහේ මේ මුල උඩ වාඩි වෙලා ඔබ ගිමන් හරින්න කියලා කියනවා. මම මේක ඔබට මනස්කල්පිත කතාවක් විදිහට සඳහන් කළේ ඒ මනස්කල්පිත කතාවක් කියලා කිව්වේ පින්වත් වෙන කවුරුවත් නෙමෙයි. සමහර වෙලාවට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Tamanගේ දරුවන් වෙනුවෙන් අඹ ගහක් වගේ සියලුම දේවල් ලබා දෙනවා. අර දරුවට ආදරයේ සිනහස ලිංගතුකම අඹ ගහ දැක්වුවා වගේ ඔබත් ඔබේ දරුවන්ට ආදරණීය බැඳීමක් සෙනෙහසක් ලිංගතුකමක් ජීවිතයේ තුල ඔබ දැක්වුවා. දරුවන් පාසල් යන කාලයේදී විශ්වවිද්‍යාලයට යන කාලයේදී ඔබේ ඇඟේපතේ වෙර වීරිය වඩලා ඔබ අඹ ගහක් වගේ ඔබ ඵලදාව ඇති කරලා උඩාක් මහන්සියෙන් ඵලදාව ඇති කරලා ඒ අවශ්‍ය කරන දේවල් ලබා දුන්නා. කාලෙත් එක්ක දරුවෝ වැඩි වීටපත් වෙනකොට ඔබේ ඇඟේපතේ ශක්තිය ඇත්තේ නැහැ. ඔබ යම් දෙයක් ඉල්වාද ඉල්ලපු සියලුම දේවල් දරුවන් වෙනුවෙන් නොමසුරුව ලබා දීම සිද්ධ කළා. කාලෙත් එක්ක බලනකොට ඔබේ තිබිච්ච සියලුම දේවල් ඔබ දරුවන්ට ලබා දීලා තියෙන්නේ. ඔබට ගන්න දෙයක් අපව රඳව ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ තරම් ලොකු මහන්සියක් විරවීරියක් වඩලා ඔබ දරුවන් පිළිබඳව බලාපොරොත්තුකින් ඒ සියලුම කටයුතු කළේ කුමක් අරමුණු කරගෙනද? ඒ අරමුණු කරගත්ත දේ තමයි අර දුක්ඛ සත්‍ය තුළ තිබිච්ච කාරණාව පින්වත්නි. ඒ තමයි ප්‍රිය දේවල් පිළිබඳව ඔබ ප්‍රාර්ථනා කිරීම. ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් ඔබට ඔබේ ජීවිතය තුළ ලැබෙයි කියලා ඔබ විශ්වාස කිරීම. ප්‍රිය දෙයකට ඔබ යම් කැමැත්තක් දැක්වාද ඒ ප්‍රිය දෙයට දක්වපු කැමැත්ත මේ විදිහට ඔබේ මනස තුළ වැඩිගෙන යනවා. යම් දවසකදී ඔබ වයසට ගිහිල්ලා අම්මා තාත්තා විදියට දෙන්න විතරක් ජීවිතේ ඉතුරු වෙලා සමහරකට තනි කෙනෙක් ඉතුරු වෙලා හුදකලාවේ ජීවිතය ගත කරනකොට ඔබේ දරුවන් ඔබ උදව් කරපු මිනිස්සු ඔබව බලන්ට එන්නේ නැති වෙනකොට ඔබට සැලකිල්ලක් දක්වන්නේ නැති වෙන විට ඔබේ වචනයට කීකරු වෙන්නේ නැති වෙන විට ඔබට දුකක් වේදනාවක් ජීවිතය තුළ ඇති වෙනවා. ඒ වේදනාව ඔබට මහා හදින් කියලා කියන්න පුළුවන් නම් කෑ ගහලා කියන්න පුළුවන් නම් ඔබ කියනවා. පින්වත්නි, ඇයි ඔබට එහෙම වේදනාවක් දුකක් ඔබට ඔබේ ජීවිතය තුළ ඇති වුනේ? ඔබ ජීවිතයේ තුළ කවරම දාක්වත් බලාපොරොත්තු නොවිච්ච දේවල් ජීවිතය තුළ සිදු වෙනවා. සමහර වෙලාවට අපට පේනවා පාකිස්තානයේදී අභාවයට පත්වෙච්ච ප්‍රියන්ත මහත්මයාගේ මා හිතන්නේ මව්පියන් දැඩි ලෙස ශෝකයට පත් වෙනවා. කවරම දාක්වත් ඒ දෙමව්පියන් බලාපොරොත්තු වුණේ නැහැ තමන්ගේ පුතණුවන් ලංකාවේ නෙමෙයි විදේශ රටකදී ඒ තරම් අමානුෂික ලෙස වද හිංසාවන්ට ලක් වෙලා මරණයට පත් වේයයි කියලා කියන එක කිසිසේත්ම බලාපොරොත්තු නොවිච්ච කාරණාවක්. දුක් මහන්සියලා මිල මුදල් වියදම් කරලා ඉගෙන ගත්තා. ඒ දරුවන්ට ඉගෙනීම සිද්ධ කළා. ඒ ප්‍රියන්ත මහත්මයා විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගන්න වෙලාවේදී එතන ඉඳගෙන ඒ අම්මා තාත්තා ගොඩාක් සතුටු වුණා. විශාල ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු අපේක්ෂාවන් නැතුව තමයි ජීවිතය ගත කළේ. කවදා හරි දවසක ඒ දරුවත් හොඳට ඉගෙනගෙන කියාගෙන ඒ විතරක් නෙමෙයි අම්මා තාත්තා විදියට ඔබටත් ඔබේ හිතේ පුංචි ප්‍රාර්ථනාවක් තිබුණා. අපිටත් කවදා හරි දවසක අපේ දරුවා නොසලකා හරින්නේ අපටත් බලයියයි කියලා කියන අහිංසක සිතුවිල්ල
ඒ දෙමව්පියන්ගේ සිත් තුළ තියෙන්න ඇති. නමුත් මේ සියලුම දේවල් අපිට පේනවා ඒ බලාපොරොත්තු වන දේවල් ඒ සියල්ලක්ම එක ක්ෂණයකින් එක මොහොතකින් විනාශ ස්වභාවයට පත් වෙලා තිබෙනවා. පුංචි දරුවන් මුහුදු වෙරළට ගියපුවාම මුහුදු වෙරළේ තියෙන වැලි අරගෙන වැලි මාලිගාවල් හදනවා. සමහරලට ඔබ දැකලා ඇති පුංචි දරුවන් මුහුදු වෙරළට ගිහින් දාපුවාම ඒ මුහුදු වෙරළේදී ඔවුන් සෙල්ලම් කරනකොට ඒ බොහෝ අවස්ථාවලදී ගෙවල් දොරවල් හදනවා, සෙල්ලම් මාලිගා හදනවා. හැබැයි එක දිය රැල්ලක් ඇවිල්ලා අර සියලුම මාලිගාවල් කඩාගෙන බිඳගෙන යනවා. ඒ වගේ අපි ගොඩනගන මේ අවිනිශ්චිත ලෝකයේ තුල ගොඩනගන්නා වූ බොහෝ දේවල් එක මොහොතකින් එක ක්ෂණයකින් අපට අපේ ජීවිතය තුල නැති වෙනවා. එතකොට අපි සමහර වෙලාවට දරුවන් පිළිබඳව මම මෙතනදී නිදසුන්ට ගත්තේ අර විදිහට දරුවන්ට උගන්වලා අවසානයේදී ඔබේ ඇඟේ පතේ කිසිදු ශක්තියක් නැති වෙලාවේදීත් ඔබ දරුවන්ට ආදරයේ සෙනෙහස දක්වනවා. නමුත් දරුවන් අකීකරු වෙන විට ඔබට ලොකු දුකක් වේදනාවක් ජීවිතය තුළ ඇති වෙනවා. අම්මලා තාත්තලා ලෝකයේ තුල ජීවත් වන අතරතුරම අර විදියට අමානුෂික ඝාතනකට ලක් වෙලා තමන්ගේ දරුවන් මරණයට පත් වෙනකොට ඒක වෙනම දුකක් වෙනම වේදනාවක් බවට පත් වෙනවා. විවිධ අනතුරුවලට පත් වෙලා බොහෝ දෙනෙක් මරණයට පත් වෙනකොට ඒක වෙනම දුකක් වේදනාවක් දැනෙනවා. ඒ නිසා අපිට පේනවා අපේ ජීවිතයේ තුල අපි බලාපොරොත්තු නොවන ආකාරයකට සමහර සිදුවීම් ඇති වෙන විට ඒ සිදුවීම් වල මොනතරම් දුකක් වේදනාවක් ජීවිතය තුළ තියෙනවාද? හැමදාමත් අපට අපේ ජීවිතය තුළ අපි ප්‍රාර්ථනා කළේ බලාපොරොත්තුනේ සත්පුරුෂ මිනිසුම ජීවිතේ ලැබෙන්න කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියලා. හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේම බාලයන්ගේ සමාගමක් නම් ඇති නොවේවා. අපේ ජීවිතය අයහපතට යොමු කරන අසත්පුරුෂ මිනිසු ජීවිතයට හමු නොවේවා ඇති නොවේවා යයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් අපිට අපි ප්‍රාර්ථනා කරපු දේවල් ඒ විදිහටම ජීවිතය තුළ ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට ගියක් ඇතුලේ වුණත් මුළු ජීවිත කාලයම අපිට ජීවත් වෙන්නේ සතුරන් විදියට. අම්මා තාත්තට සතුරෙක්, තාත්තා අම්මට සතුරෙක්, දරුවෝ දෙමව්පියන්ට සතුරු, දෙමව්පියෝ දරුවන් සතුරන් බවට පත් වෙලා ජීවත් වෙන්න සිදු වෙනවා. මේකෙන් ගැලවෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ගැලවීමේ මාර්ගය තියෙන්නේ gedirin පැනලා යන එකවත් එකිනෙකා අතර කාකොටා ගැනීම පිළිබඳවත් නෙමෙයි. මේ ධර්ම අවබෝධය තුළ Tamanගේ මනස බඩන්න ගත්තට පස්සේ Tamanගේ ඒ ආධ්‍යාත්මික ගමන තුළ මේ නිදහස තිබෙනවා. එකිනෙකා තේරුම් ගැනීම වඩාත් වැදගත් වෙනවා. එයයි ඔබට ධර්මීය රසය මේ ජීවිතයට ලැබෙන ඊ타මත්ම හොඳම උත්තරීතර අවස්ථාව බවට පත් වෙන්නේ. පින්වත්නි දැන් බලනකොට මේ එකින් එක කාරණාවන් අරගෙන බලනකොට අපට පේනවා එහෙමනම් දුකක් මත ලෝකේ පිහිටලා තිබෙනවා නම් එතන ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. අපි හොයන්නම ඕනන්නේ එහෙමනම් මේ ගැටලුවෙන් ප්‍රශ්නෙන් අපි නිදහස් වෙන ස්වභාවයමයි. ඔබ දන්නවා ලෙඩ දුක් ආදිය කියන දේවල් කාටත් පොදුවේ තිබෙන කාරණාවන්. මමත් ඔබට අවස්ථා ගණනාවකදීම සඳහන් කළා තිබෙනවා. විටින් විට මටත් සෙම් රෝගය කෙනෙක් ඇති වෙනවා. ඒ සෙම් රෝගය ඇති වුණාම දැඩි ලෙස සමහර වෙලාවට මා පීඩාවටපත් වෙනවා. බොහෝ වෙලාවට ධර්මදේශනාවක් පවා කරගැනීමේ යම් අපහසුතාවන් තිබෙනවා. අදත් ඒ ස්වභාවය ඔබට දැනෙන්න ඇති. මෙයත් අපිට පේනවා මේ මා හිතාමතාම කරපු දෙයක් නෙමෙයි. සමහර වෙලාවට සසරේම මට ලැබිච්ච කර්මයක් නිසා මේ ලැබිච්ච දේ. එතකොට අපි හොයන්න අවශ්‍ය වෙන්නේ කොච්චර බෙහෙත් ආදිය ලබා ගත්තත් මේ රෝගකාරක තත්ත්වෙන් නිදහස් වෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ යටපත් කරන්න පුළුවන් తాවකාලික වශයෙන් නමුත් ක්‍රමයෙන් නැවත වතාවක් ඒ රෝගකාරක තත්ත්වයේ උස්සන්න වෙනවා. ඔබටත් ඔබේ ජීවිතයේ තුළ මේ ස්වභාවීය තත්ත්වයේ ඒ විදිහටම තියෙනවා. අපි දහස් ගණන් මිල මුදල් වියදම් කරලා අපි බෙහෙත් ආදිය කොයි රටකට ගිහිල්ලා ගත්තත් අපි සිද්ධ කරන්නේම తాවකාලික වශයෙන් මේ ලෝකයේ තුල තිබෙනා වූ ස්වභාවීය தত্ত্বය එහෙම නැත්නම් తాවකාලික වශයෙන් සුවයක් විඳ ගැනීම සඳහා පමණයි මේ කාරණාව සිද්ධ කරන්නේ. මුළු ජීවිත කාලය පුරාවටම සුවපත් කරන ඖෂධයක් ඇත්තේ නැහැ.
මුළු ජීවිතේම සුවපත් කරන්න පුළුවන් ඖෂධය තමයි ධර්ම මාර්ගය කියලා කියන එක. පින්වත්නි, එතකොට රෝගකාරක තත්ත්වයක් මිනිස්සුන්ගේ ජීවිතය තුළ ඇති වෙනකොට ඒ Tamanගේ ජීවිතයට ලොකු පීඩාවක් විදිහට කෙනෙකුට දැනෙනවා. අප දන්නවා සමහර වෙලාවට අපටම අපේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් පිරිස කතා කරලා කියනවා, ස්වාමීනි, මගේ අත් දෙකම පණ නැහැ, කකුල් දෙකම පණ නැහැ. මම ඇඳේ ජීවත් වෙන්නේ. බොහෝ කාලයක් රෝද පුටුවක ජීවත් වෙන්නේ. මගේ ජීවිතයේ සමහර ලාවට දැන් ගොඩාක් වයසක තත්ත්වයටපත් වෙලා. මට මගේ හිතේ හැටියට පිනක් දහමක් දැන් මට කරගන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. මේ විදිහට මේ බොහෝ දේවල් කියනකොට ඔබට ලොකු හිතේ වේදනාවක් දුකක් ඇති වෙනවා. කම්පනයකටපත් වෙනවා. පින්වත්නි, යම් විදියකින් ඔබට ඔබේ ජීවිතයේ තුළ බරපතල රෝගකාරක තත්ත්වයකට ඔබ වැටලා තියෙනවා නම් එවැනි කෙනෙක් Tamanගේ ජීවිතයේ තුළ සිතී යුතු කාරණාවම තමයි මට මේ ලැබිලා තියෙන අවස්ථාව ඊ타ත්ම හොඳ අවස්ථාවක්. ජීවිතේ හැම අසුබ සිදුවීමක්ම සුබවාදී විදියට කෙනෙකුට ගන්නට හැකියාවක් තිබෙනවා නම් එයා බොහොම උත්තාන වීරියෙන් යුක්තව සතිමත් භාවයෙන් යුක්තව එයා කටයුතු කරනවා නම් ජීවිතේ විශාල ජයග්‍රහණයක් පින්වත්නි අත්පත් කරගන්න පුළුවන්. රෝගකාරක තත්ත්වයකට පත් වෙලා ඉන්න කෙනෙකුට, අවුරුදු ගණනාවක් තිස්සේ එකතැන ඉන්න කෙනෙකුට, ඒ වගේම ජීවිතේ ගොඩාක් වයසට ගියපු කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ තුල, අත්හැරීමේ මාර්ගයේ තුල Tamanට පුහුණු ඇති කරගන්න පුළුවන් නම් මං හිතන්නේ බොහෝ සෙයින් එයා ජීවිතේ වාසනාවන්තම කෙනෙක් බවට පත් වෙනවා. ඒකට අපිට පේනවා අපට අපේ ජීවිතයේ තුල මේ විදියට මේ යම් යම් දේවල් තුල සිදුවීම් ඇති වෙන විට, සිද්ධි දාමයක් ඇති වෙනකොට අපේ ජීවිතයේ තුල එක්තරා ආකාරයකට සිරවීමක් තිබෙනවා. මේ සිරවීම තමයි බන්ධනයක් විදිහට ලෝකයේ තුල අපිට දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඔබ දන්නවා අප මහා බෝසතාණන් වහන්සේගේ ජීවිත කතාව තුළ මේ බන්ධනයක් පිළිබඳව දක්වපු කාරණාව. භික්ෂුන් වහන්සේලා දවසක් කොසල් දනව්වේ රජතුමාගේ දනව්වේහි උන්වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙන විට උන්වහන්සේලාට දැක් ගන්න පුළුවන්කමක් තිබුණේ අර සිරගෙවල් වල හිටපු සිරකරුවන්ගේ ස්වභාවය. සිරකරුවෝ ගොඩාක් දුක්ඛිත තත්යකටපත් වෙලා, දැඩි ලෙස දුක්ඛිත තත්යකටපත් වෙලා ඒ නිසා වුන් අඬනවා, වැළපෙනවා, විලාප තියෙනවා, ශෝක කරනවා. ඔවුන්ට එයින් ගැලවීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලාට දැනින්නෙම මේ සිරකරුවන් මොනතරම්නම් වේදනාවක් දුකක් ජීවිතය තුළ විඳිනවාද. මේක පුදුමාකාර විදිහේ බන්ධනයක්. ඔබට ඔබේ ජීවිතයේ තුළ බොහෝ වෙලාවට හිතන කාරණාවක් තිබෙනවා. අපි දන්නවා සමහර වෙලාවට වයසට ගියපු උදවිය ඒ අය කියනවා මේ ගෙවල් ඇතුලේ ඉඳලා දැන් ඉපා වෙලා තියෙන්නේ කියලා. මේ ගෙවල් ඇතුලේ ඉඳලා ඉපා වෙලා කොහේ හරි යන්න තියනවා නම් කොච්චර හොඳයිද කියලා සාමාන්‍ය ලෝකයේ තුලද කියනවා. ඒක ඇත්ත පින්වත්නි. සමහර වෙලාවට ඔබටත් ඔබේ ජීවිතයේ තුල අවුරුදු ගණනාවක් තිස්සේ ඒ විදිහට සිර වෙලා ඉන්නකොට, මාස ගණනාවක් තිස්සේ ඒ විදිහට ඉන්නකොට මිනිසු දකින්න නොලැබෙන විට ගස්කොළන් සතා සියපාවා ස්වභාව ධර්මයේ පමණක් නෙමෙයි වන්දනාමාන කරන තැනක් පවා ඔබට ජීවිතයේ තුල අහන්ට දකින්න නොලැබෙන විට ඔබ ලොකු මානසික පීඩාවකට පත් වෙනවා. එවැනි මානසික පීඩාවකට ස්වභාවයකට පත් වෙනකොට අපට ඒක මානසික වශයෙන් දැඩි ලෙස Tamanගේ කයටත් දැනෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නිදහස් වීමේ මාර්ගයමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ඒ විදිහට හිතන්න කල්පනා කරන්න ගත්තට පස්සේ අපේ ජීවිතයේ තුල අපේ මනස තුල එක්තරා සිරවීමක් තිබෙනවා. මේක එක්තරා සිර කඳුරක් බවට පත් වෙලා තියෙනවා. ඒ සිර කඳුර ඔබට ඔබේ මනසමයි ඒ සිර කඳුර බවට පත් වෙලා තිබෙන්නේ. ඔබ හිතන්න විශාල නිවසක ජීවත් වෙන්නේ. ඔබට ඔබේ අතට පායට වැඩ කරන්න මිනිස්සු බොහෝ සෙයින් සිටිනවා. ඔබට අවශ්‍ය කරන කෑම බීම ටික සකස් කරලා දෙන්න මිනිස්සු ඉන්නවා. ඔබ ප්‍රිය කරන ආසා කරන කෑම හැමදාමත් හද කනවා පින්වත්නි. නමුත් කාලයක් යනකොට, දවසක් යනකොට ඔබට එපා වෙනවා. ඔබට අදිසුඛෝභෝගී වාහන තිබෙනවා. ඒ ඔක්කොමත් එක්ක ඔබට එපා වෙනවා. එතකොට ඔබට පේනවා එයි ඒ එපා වීම සිදුවන්නේ. ඔබටම දැනෙනවා ඔබේ මනස තුළ එක්තරා ආකාරයක සිරවිච්ච ස්වභාවයක්. ඒ සිර කරගත් ස්වභාවයක් තිබෙනවා. මේ ලෝකයේ මිනිස්සෙක් නිදහස් වෙනවා යයි කියලා කියන්නේම මෙන්න මේ මානසික සිරකූරුව කඩාගෙන කෙනෙකුට යන්නට පුළුවන් නම්
එයා මේ ලෝකයේ තුල නිදහස් වෙච්ච මිනිහෙක්. ඒ මානසික ස්වභාවය ඒ සිරකුරුව කඩාගෙන යන්න බෑ. අර භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කළේ ස්වාමීනි අපි අද සිරමෙදිරි බලන්න ගියපුවාම සිරකරුවන්ගේ ජීවිතේවල තිබිච්ච ස්වභාවය මේකයි. ඒ බොහෝ පිරිසක් Tamanගේ ජීවිතයේ තුල දැඩි ලෙස පීඩාවට පත් වෙමින් ඒත් ජීවත් වෙනවා. ස්වාමීනි මීට වඩා ලෝකයේ තුල බන්ධන තිබෙනවාද? බෝසතාණන් වහන්සේ සඳහන් කළේ මම එක්තරා ආත්ම භාවයකදී ගෙදරක ජීවත් වෙලා මගේ අම්මගේ කීම පිට මං විවාහ වුණා. මම විවාහක බිරිඳට කිව්වේ මට මේ ගෙදරින් නිදහස් වෙන්න අවශ්‍යයි. ඒ කැමති වුණේ නැහැ. ඇගේ ඉල්ලීම වුණේ ඔබ ටික කාලයක් මේ නිවසේ ජීවත් වෙන්න. ටික කාලයක් මේ නිවසේ ජීවත් වුණාට පස්සේ ඔබට යන්න පුළුවන්. ටික කාලයක් ජීවත් වුණා. බෝසත් තරුණිය අහන්නේ මට නිදහසල යන්න ඕනේ. නෑ ඔබට යන්න විදියක් නැහැ. හේතුව කුමක්ද? ඔබට දාව දරුවෙක් මගේ කුසී පිළිසිඳගෙන තියෙනවා. ඒ නිසා ඔබට නිදහසල යන්න බෑ. දරුවා ඉපදුනාට පස්සේ යන්න. දරුවා ඉපදුනා. දරුවා ඉපදුනාට පස්සේ බෝසත් තරුණිය අහන්නේ මම දැන් යන්නද? නෑ යන්න එපා. දරුවා කිරි වරණකම් ඉන්න. කිරි වරණකම් හිටියා. ආපහු බෝසත් තරුණිය අහන්නේ මට දැන් යන්න ඕනේ මේ ගෙදරින් නිදහස් වෙලා. එතකොට සඳහන් කළේ නෑ යන්න බෑ ඔබට තවත් දරුවෙක්. ඔබට දාව දරුවෙක් මගේ කුසේ පිළිසඳගෙන සිටිනවා. ඔබට පේනවා ඇති මේ ප්‍රශ්නයක් ලිහිගෙන එනකොට තව ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා අපට ජීවිතය කියලා කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයක් අපිට දීලා තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයට හරියට නිසියාකාර විදියට ඔබ උත්තර සපේන ස්වභාවයේ මත තමයි ඔබට ලකුණු ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට අපි කලබල නොවිය යුතු වෙනවා. හොඳට සිහි කල්පනාව අවශ්‍ය වෙනවා. ඒකයි සඳහන් කළේ සතිමත් භාවයේ ඊටමත් වැදගත් වෙනවා කියලා. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකී අවිජ්ජා දෝමනස්සන්. හොඳ සිහි කල්පනාවත් ඒ වගේම හොඳ නුවණත් ජීවිතයට අවශ්‍ය වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ හැම මොහොතක් තුළදීම. ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපේන ස්වභාවය මත තමයි ඔබ ජීවිතේ ඔබ ෆේල්ද පාස්ද කියලා තීරණය කරන්නේ. ඒ නිසා අර බෝසත් තරුණයා ගෙදරින් එදා නික්මලා ගියා. ඒ නික්මුනේ අපි එකට කියන්නේ නයිස් ක්‍රම්මිය කියලා කියනවා. නෙක්ඛම්මිය කියලා කියනවා. ඒ නෙක්ඛම්මිය කියලා කියන්නේ නිකම්ම කාරණාවක් නෙමෙයි. තරහකින්, වෛරකින්, ක්‍රෝධයකින් ගියප ගමනක් නෙමෙයි. සසර පුරාවටම මේ අවබෝධය ඇති කරගත්ත ස්වභාවය නිසා තමයි ඔහු එයින් නිදහස් වෙලා කැලේට ගිහිල්ලා බණ භාවනා කරලා අෂ්ට සමාපත්තීන් Tamanගේ ජීවිතය තුළ උදා කරගෙන ඒ උදා කරගත්ත ස්වභාවයත් එක්ක ඔහු සඳහන් කරන්නේ මම දැන් නිදහස් වෙලා මම දැන් නිදහසලා ඉන්නේ කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට එතනදී පෙන්눔 කොට වදාලා නතං දල්ලං බන්ධන මාහු දීරා යදාසයන් දාරුජම් පබ්බජංච සාරත් රත්තා මණිකුණ්ඩලේසු පුත්තදාරේසු ආදී වශයෙන් දේශනාවේ සඳහන් කළා තිබෙන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු එක්තරා බන්ධනයකට යටත් වෙලා තිබෙනවා. එක්තරා ග්‍රහණයකට යටත් වෙලා තිබෙනවා. කූඩුවකට යටත් වෙලා තිබෙනවා. සිරවිච්ච ස්වභාවයක් තිබෙනවා. ඔබම ඔබේ ජීවිතයේ තුල විමසා බලන්ට මම මේ හිර කූඩුවක් ඇතුලේ ඉඳගෙන නේද මම මේ අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ ඔක්කොම දේවල් කරන්නේ. ලෙඩ වෙනකොට අඬන්නේ මං සිර කූඩුවක් ඇතුලේ ඉන්න නිසා නේද? වයසට යනකොට මං අඬන්නේ වැළපෙන්නේ මේ සිර කූඩුවක් ඇතුලේ ඉන්න නිසා නේද? ඒ විතරක් නෙමෙයි මම කැමති දේවල් ප්‍රාර්ථනා කරපු දේවල් දිගටම ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු තියාගෙන ආවා. ඒව දැන් නොලැබෙනකොට නේද මං අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ. ඒ නිසා මේ පංචස්කන්ධයම මගේ ජීවිතය තුළ මහා දුකක් විදිහට දකිනකොට මං ඒ ගැන හිත කල්පනා කර නේද මේ අඬන්නේ වැළපෙන්නේ. ඒවනම් ඔබට පේනවා ඇති ඔබ එහෙනම් එක්තරා ආකාරයක සිරකරුවෙක් බවට පත් වෙලා. ඒ සිරකරුවෙක් බවට පත් වෙලා තිබෙන්නේ ඔබ ගේ ඇතුළ නෙමෙයි පින්වත්නි. ඔබ සිරකරුවෙක් බවට පත් වෙලා තිබෙන්නේ ඔබේ මනස තුලයි. ඔබේ මානසික වශයෙන් තමයි ඔබ සිරකරුවෙක් බවට පත් වෙලා තිබෙන්නේ. ඔබ එක බන්ධන වලට යටත් වෙලා තිබෙන්නේ. අල්ලගෙන තිබෙන්නේ ඔබේ මනසින්. ඔබ නිදහස් නම් ඒ නිදහස තුළ ඔබට පුදුමාකාර විදිහේ සුවයක් තියෙනවා. ඒ නිදහස්කම ඔබ අත්විඳින්න රත් දකින්න ඕනේ. පින්වත්නි අපිට සමහර වෙලාවට ওই වැඩිහිටි අම්මලා අපිට අහනකොට බලනකොට දකින්නකොට බඟතොටේදී හමු වෙනකොට ධර්ම දේශනාවකට ගිහපුවාම කතා කරන විට
සමහරවිට දුරකථනයෙන් සමහරවිට කතා කරනකොට කියන්නේ මම දැන් ස්වාමීනි හොඳට නිදහස් වෙලා තියෙන්නේ. මගේ මනසේ කිසිම දෙයක් ඇත්තේ නැහැ. මට ඕනේ ඔක්කොම නිදහස් වෙන්න. මට කිසි බැඳීමක් අවශ්‍ය වන්නේ නැහැ. මට කියලා කිසිම දෙයක් රැස් කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මට යැපෙන දෙයක් තිබෙනවා නම් ඒ යැපෙන දේ තුල මට සැනසීමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඔබට දේශනා කරන්නට යෙදුනේම සල්ලහක උත්ති සරලකම තුල ඔබේ ජීවිතය තුල ඒ නිදහස්කම කියලා කියන එක තියෙනවා. සරලකම ඔබට ඔබේ ජීවිතය තුල නැතිවෙන්න ඔබ බන්ධන ගොඩයකට ඔබේ ජීවිතය තුල යටත් වෙනවා. සරලකම කියලා කියපුවාම ගියක් ඇතුලේ ඉඳගෙන මොනවත් නැතුව හිස් පුටුවක වාඩිලා ජීවත් වීම නෙමෙයි සරලකම කියලා කියන්නේ. බොහෝ දේවල් ඇතුලේ මිනිස්සෙක් මානසික නිදහස් වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. අපි සමහර වෙලාවට අපේ ජීවිතය තුළ අපි උත්සාහ කරනවා ඈතකට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා පිලක් පුඩ පැදුරක් දාගෙන නිදහසේ ජීවත් වෙන්න. එහෙත් අපි පිලක් පුඩ පැදුරක් දාගෙන නිදහසේ ජීවත් වුණත් ඔබේ මනස නිදහස් නැත්තම් ඔබේ මනස ගිනි ගොඩක් බවට පත් වෙලා විවිධ ආරම්මණයන් ඔබ සටන් කරනවා නම් විවිධ දේවල් උපාදානය කරගෙන ජීවිතය තුළ තිබෙනවා නම් පින්වත්නි ඔබට මේ නිදහස ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒ නිසා මේ කියන මහා දුක් ගොඩක් අස්සේහි අපිට මේ අවබෝධයක් නැතිකම තුළ තමයි අපිම හදාගත්ත කූඩුවක් ඇතුලේ අපිම හදාගත්ත ජෛව බුබුලක් ඇතුලේහි අපි සමහරලාට ඉඳගෙන අපේ ජීවිතය අපි ගත කරන්නේ. මිනිස්සු එකිනෙකා තමන්ගේ ලෝක හදාගෙන තිබෙනවා. ඒ එකිනෙකා හදාගත්ත ලෝක තුළ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. සමහරලාට දරුවන් වෙනම ලෝකයක් හදාගෙන සිටිනවා. අම්මා වෙනම ලෝකයක් හදාගෙන සිටිනවා. පුතා දුව බිරිඳ ස්වාමි පුරුෂයා ඥාතීන් මගතොටි හමු වන පිරිස කාර්යාලයකට ගියපුවාම පිරිස ඒ එකිනෙකා තම තමන්ට ගෝචර වෙච්ච ලෝකයක් හදාගෙන තිබෙනවා. ඒ හදාගත්ත ලෝකයේ තුල වුන් හිතාගෙන සිටිනවා ඒව බොහෝ දේවල් වටිනා දේවල්. ඒවා තමන්ට අයිති තමන්ට ග්‍රහණය කරගන්න ඕනේ කියලා කියන හැඟීම තිබෙනවා. මේක පින්වත්නි සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක තරාකාරයකට අවිද්‍යාවට යටවිච්ච මුලාවකට යටවිච්ච දෙයක්. ඒ නිසා අපි දැන් හොයන්න අවශ්‍ය වෙනවා ඇයි එහෙමනම් මේ විදියට මේ සිරවෙලා ඔබ ජීවත් වෙන්නේ? ඒ සිරවීමේ මූලික අරමුණ කුමක්ද? සිර කරගෙන තිබෙන්නේ කොතනින්ද ඔබ ජීවිතය තුළ? ඇයි ඔබට සිරවිච්ච මේ කූඩුව ඇතුලෙන් එළියට බහින්න බැරි? මෙන්න මේ ගවේෂණය අපි ධර්ම මාර්ගය තුළ හොයන්න අවශ්‍ය වෙනවා. මේ ගවේෂණය කරනකොට මේ ගවේෂණයට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පාසල් ගියත් නැතත් මොනතරම් අධ්‍යාපනයක් ලබාගත් කෙනෙක් වුණත් ඔබ දුප්පත්ද පොහොසත්ද ලංකාවේද විදේශ රටකද ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ ඕනෑම තැනක ජීවත් වෙනකොට මෙන්න මේ ගවේෂණයට ඔබට මාර්ගකරුවෙක් බවට පත් වෙන්න සමාජිකයෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි අපි බලමු ලබන සතියේ වෙන විට මේ කියන බන්ධනයෙන් එළියට එන්න තියෙන බාධකේ කුමක්ද? ඒ බාධකේ අපි කඩාගෙන කොහොමද අපි එළියට එන්නේ කියලා කියන කාරණාව අපි ලබන සතියේදී විවරණය කරමු. ගැටලුවට උත්තරයක් හොයන අවස්ථාව. එහෙම නැත්නම් ගැටලුවක් තිබෙනවා. ගැටලුව ඇතිවීම සඳහා බලපාපු කාරණාව අපි ඊළඟ දවසේදී විග්‍රහයට ලක් කරමු. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු යහපත් අභිවෘද්ධි මිට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපි පෙරත් සඳහන් කළ ආකාරයකට නැවතත් අපේ දුක සැප සොයා බලමින් මේ ශාසනික කටයුතු වලට උදව් උපකාර කරන දන්පැන් පූජා කරන සියලු දෙනාටම නැවතත් අපේ පුණ්‍යානුමෝදනාව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුලිමුත් සඳහන් කළ ආකාරයකට අර පාකිස්තානයේදී හදිසියේ අමානුෂික ලෙස ඝාතනයට ලක් වෙලා ඒ මරණයට පත්වෙච්ච ප්‍රියන්ත් මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ කවරම දායකත්ව මෙවැනි විපත්තියෙන් ඇති නොවේවා, අපේ ඇස්කම් වලටවත් අහන්ටවත් දකින්නටවත් සසරේවත් නොවේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන ගමන් අද මේ සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්වන්තෝ දායකත්වයේ ලබා දුන්නා මාතර උයන්වත්ත ධර්මරත්න මාවත අංක 95 නිවසේ පදිංචි ආදරණීය දූ දරුවන් විසින් ප්‍රධාන අරමුණු බවට පත්වලා තිබෙන්නේ දෙසැම්බර් 5 වෙනි දින 74 වෙනි උපන්දිනයේ සැමරූ ඥානවති විජේතුංග මෑණියන්ට නිරෝගී සුවයක් චිර ජීවනයක් ප්‍රාර්ථනා කරනවා. මේ මෑණියන්ට එසේම වේවායි කියලාත් අපිත් ප්‍රාර්ථනා කරන ගමන් 35 වෙනි උපන්දිනයේ සැමරූ ජයත්‍රි ලොකු දුවට සතුට සැනසීම නිදුක් නිරෝගී සුවය සහ
චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අගෝස්තු 21 වෙනි දින 33 වෙනි උපන්දිනයේ සැමරූ පොඩිදුවටත් ඔක්තෝබර් 3 වෙනි දින දෙවෙනි උපන්දිනයේ සැමරූ මිහේලි මිනිබිරියට ආශිර්වාදය කිරීමටත් මේ ධර්ම දානයේ පින්කමට සහාය දුන් හේමචන්ද්‍ර කොඩිකාර මහතාට කරුණා විජේසේකර ඥාති විශ්‍රාමික ගුරු දෙපළ ඇතුළු සමන් දුන් සැමට උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන අතර සුව විරුවන්ට සහ රණ විරුවන්ටත් සැමටත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු මාතර උයන්මත් ධර්මරත් මාවත අංක 95 නිවසේ පදිංචි ආදරණීය දූ දරුවන් විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම උතුම් දලදා හාමුදුරන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදින් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් උදා වේවා. කිසිම කරදරයක් බාධකයක් උපද්දවයක් ඇති නොවේවා. සියලු බෝධින් වහන්සේලාගේ සියලු චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදින් හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. ජීවිතය වලට බලපවත්නා සියලු කරදර බාධක දුක් දෝමනස්යන් ග්‍රහ දෝෂ අපල තියෙනවා නම් සියලු දොස් දුරු වේවා. සිත සැනසීම සාන්තිය උදා වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරානුගත මිය ගිහිලෙන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලා ඉන්න සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. කොවිඩ් වසංගත තත්ත්වයෙන් මිය ගිහිලෙන සියලු දෙනාටමත් මේ රට ජාතියගේ ජීවිතය කැප කරපු විරෝධ රණවිරුවන්ටත් පින් අනුමෝදන් වේවා. මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත් වදාළ සියලු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසනාදී සියලු මල්පේ ශාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මියගිය ආ වූ සියලු දෙනාටමත් අපි හැම දිනමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.